समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खधम् धम्मत्सवන කාලු අයන් බදන්තා ධම්මත්සවන කාලු අයන් බදන්තා ධම්මත්සවන කාලු අයන් බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද දවසේ උතුම් ධර්ම දේශනාමය පින්කම සිදු කිරීම උදෙසා සදැහැති දායකත්වය සිදු කරනු ලබන්නේ තිලින විජේරත්න මහත්මයා සහ පවිත්‍රා දැදිගම මහත්මිය විසින් සැමට ධර්ම අවබෝධය ලබා දීම මූලික අරමුණු බවට පත් කරගනිමින් අපිට බුද්ධ ශාසනය තුල සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් මාර්ගයේ විදිහට පියවරයන් එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ ශාසනය තුල ආර්ය ශ්‍රාවකයන් පෙන්වනවා. එතනදී අපිට සෝවාන් මාර්ග අනුගාමිකයාගේ ඉඳලා අරිහත් ඵලය දක්වා අෂ්ටාර්ය පුජ්‍යල වශයෙන් මේ මාර්ගය එහෙම නැත්නම් නිවන් මාර්ගයට පිරිපුන් නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම දක්වා අනුගාමිකයන් පෙන්වනවා. එතනදී සෝවාන් මාර්ගයත් සෝවාන් ඵලයත් සකු르දාගාමි මාර්ගයත් සකු르දාගාමි ඵලයත් අනාගාමි මාර්ගයත් අනාගාමි ඵලයත් අරිහත් මාර්ගයත් අරිහත් ඵලයත් වශයෙන් අපිට සංයුත්ත නිකායේ කන්ද වග්ගයට අදාළව සූත්‍ර දේශනාවක් හම්බ වෙනවා සෝතාපන්න සූත්‍රය. මේ සූත්‍ර දේශනාව තුල පෙන්වනවා මහණෙනි පංච උපාදානස්කන්ධ පහක් තියෙනවා. එහෙම නැත්නම් උපාදානස්කන්ධ පහක් තියෙනවා. ඒ උපාදානස්කන්ධ පහ කුමක්ද කියලා කියනවා නම් රූප උපාදානස්කන්ධ, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදානස්කන්ධ. ආර්ය ශ්‍රාවකයා මේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත්, අස්තංගමයත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් කියන ධර්ම කාරණා ටික දන්නවා නම්, අවබෝධයෙන් කටයුතු කරනවා නම් මේ සතර අපායේ නොවැටෙන ස්වභාවයක් තියෙන නියත සම්බෝධි පරායනයට පත්විච්ච ආර්ය ශ්‍රාවකයෙක්යි කියනු ලබනවා කියලා කියනවා. ඔන්න අපිට එහෙමනම් වැදගත් කාරණාවක් මතුවෙනවා. සෝවාන් ඵලයට පත් වෙන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න නම් පංච උපාදානස්කන්ධෙහි සමුදයත්, අස්තංගමයත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් කියන කාරණාව තේරුම් ගත යුතුයි කියන එකයි කියන්නේ. පංච උපාදානස්කන්ධයේ සමුදය, අස්තංගමය, ආස්වාද, ආදීනව, නිස්සරණේ තේරුම් ගත තැනදී එහෙමනම් සෝවාන් ඵලයටපත් වෙලා සතර අපායට නොවැටෙන නියත සම්බෝධි පරායනයට පත් වෙන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. එහෙමනම් අපි සිව් අපායට නොවැටෙන්න නම්
ධර්මාභිසමය ලබන්නට නම් අවබෝධ කරගත යුතු එකම ධර්මතාවය කුමක් වෙනවද? අවබෝධ කරගත යුතු එකම ධර්මතාවය පංච උපාදානස්කන්ධයම වෙනවා. තර පංච උපාදානස්කන්ධයේ සමුදය අස්තංගමය අවබෝධ වෙනවා කියලා කියන්නේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ අවබෝධ වෙනවා කියන එක. ඇයි එහෙම කියන්නේ? අපිට ආස්වාදයේ පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ දුක්ඛ සමුදය විදිහට. ආදීනවේ පෙන්වන්න පුළුවන්කම ලැබෙන්නේ දුක විදිහට. නිස්සරණේ අපිට පෙන්වන්න පුළුවන්කම ලැබෙන්නේ දුක්ඛ නිරෝධය විදිහට. එනම් පංච උපාදානස්කන්ධයේ සමුදය පැත්තට අයිති වෙනවා මොකද්ද? ආස්වාදය. පංච උපාදානස්කන්ධයේ සමුදය පැත්තට අයිති වෙනවා ආදීනවේ. පංච උපාදානස්කන්ධයේ නිරෝධයේ පැත්තට අයිති වෙනවා අස්තංගමේ පැත්තට අයිති වෙනවා නිස්සරණය. මොකද්ද ආස්වාදය කියලා කියන්නේ? ආස්වාද කියලා කියන්නේ ඇත්තටම දුක්ඛ සමුදය පැත්ත. නමුත් අපිට පේන්නේ ආස්වාදයේ මොන පැත්තක් වගේද? ආස්වාද ජනක කියනකොට අපිට දැනෙන්නේ කොහොමද? අපි නිකන් අහලා තියෙනනේ පංචකාම ආස්වාදය. ආස්වාදය කියනකොට අපිට දැනෙන්නේ ප්‍රණීත, පියමధుර, සනීප, සුමధుර, මිහිරි ස්වභාවයක් නේ. අපිට මතක් වෙන්නේ. අපිට ඒක සමුදය විදිහට, දුකේ සමුදය විදිහට පේන්නේ නැහනේ. අපිට පේන්නේ ඒක සැපේ සමුදය විදිහට. මොකක් විදිහටද පේන්නේ? සැපේ සමුදය විදිහට. අපි බලමු මේ කාරණාව කොහොමද දුකේ සමුදය විදිහට දකින්නේ කියලා. නේද? මොකද පංච උපාදානස්කන්ධය දුක නම් පංච උපාදානස්කන්ධයේ සමුදය අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? දුකේ සමුදය වෙනවමද නැද්ද? දුකේ සමුදය වෙනවා. ආස්වාදයේ සමුදය පැත්තට වැටෙනවා නම් අනිවාර්යයෙන්ම ආස්වාදයේ දුකේ සමුදය වෙන්නම ඕන. නමුත් අපිට ඒක එහෙම පේන්නේ නැහැ. අපිට ඒක එහෙම පේන්නේ නැති නිසා ලෝක සත්‍යයට මෙන්න මේක නොපෙනෙන නිසා තමයි සිව් අපායට වැටෙන්න පාර හැදෙන්නේ. ආස්වාදයේ මූලික කරගෙන තමයි රාග දෝෂ මෝහයන් උපදින්නේ. සමුදයට කොටු වෙච්ච තැන තමයි රාග දෝෂ මෝහ උපදින්නේ. පංච උපාදානස්කන්ධයෙහි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පිළිබඳව අපිට මන අවබෝධයක් තියෙන්න ඕන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පහ පිළිබඳව. එතන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පහ විස්තර කරගන්නකොට අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙනවා රූප කියන කොටස තියෙන රූපයක් විදිහට අරගෙන කතා කරන්න. වේදනා සංඥා කියන ටික තියෙන රූපයක වින්දනයක් නේ. යම් කිසි කෙනෙක් විසින් පරිහරණය කරන ආකාරයක්, වින්දනය කරන ආකාරයක් ගැන තමයි අපි විස්තර කරගන්නට පුරුදු වෙලා තියෙන්නේ. එහෙමයි. හැබැයි ඒ විදිහට විස්තර කරගත්තම සක්කාය දිට්ඨිය දුරු වෙනවද? ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැත්තේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධ පරිහරණය කරන්නේ කවුරු කියන දෘෂ්ටිය තුලද ඉන්නේ? මම. ඒතර විෂයාකාර සක්කාය දිට්ඨියට වැටෙනවා.
රූපේ මම වෙමි. මා තුල රූපය ඇත. මම රූපයයි රූපය මමයි. වේදනාව මම වෙමි. වේදනාව මගේ. වේදනාව තුල මා ඇත. මා තුල වේදනාව ඇත. සංඥාව මම සංඥාව. සංඥාව තුල මම ඇත. මා තුල සංඥාව ඇත. සංඛාරේ මම වෙමි. මම සංඛාරේ වෙමි. සංඛාරය තුල මා ඇත. මා තුල සංඛාරය ඇත. විඥානේ මම වෙමි. මා තුල විඥානය ඇත. විඥානේ මම විඥානේ. ඒතර මෙන්න මෙතනට වැටිලා අපි මේක විස්තර කරගත්තට වැඩක් වෙන්නේ නැහැ. රූපේ පරිහරණය කරන්නේ මම කියනකොටම මොකක් වෙනවද? මම තමයි චේතනාව හදා රූපේ පරිහරණය කරන්නේ කියලා ගත්තම මොකක් වෙනවද? සක්කාය දිට්ඨිය තුලද නැද්ද? එතකොට විඥානේ කාගේ වෙලාද? සංඥාව ගන්න කවුරු වෙලාද? මම වෙලා. ඒ නිසා අපි කවුරු හරි කියනවා නම් මම තමයි රූපය දකින්නේ කියලා. එතනම වැරදිලාද නැද්ද? එතනම වැරදිලා. එයි එයා පංච උපාදානස්කන්ධේ 20 ආකාරයේ සක්කාය දිට්ඨියට කොට වෙලා. ඒතර මම රූපය දකින්නේ කියන තැන ඉඳලා මම දකින රූපයට තණ්හා කිරීම හෝ නොකිරීම සිද්ධ කරලා වැඩක් වෙන්නේ නැහැ. ඇයි මම දකින රූපයට තණ්හා කළත් තණ්හා නොකර හිටියත් මොකක් වෙනවද? අවිද්‍යාව යෙදෙනවා. අවිද්‍යාව යෙදෙනවා. එතකොට අපිට තේරෙන්නේ දකින රූපේ කියන තැනම තණ්හාව තියෙනවා. අවිද්‍යාව යෙදිලා. ඇයි තණ්හාව කියලා කියන්නේ මොකද්ද? මම ඉන්නවනේ පංච උපාදානස්කන්ධය තුල. ඒතර පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය මූලික කරගත්ත තෘෂ්ණාව දුරු වෙලාද? මමත්වෙන් බාරගත්ත තෘෂ්ණාව එහෙම් පිටින්මනේ. එතකොට තණ්හා කරන මම තණ්හා නොකරන මමත් කියන දෙකම තියෙන්නේ මොක තුලද? පංච උපාදානස්කන්ධය තුලනේ. ඒතර පංච උපාදානස්කන්ධය තුල මමත්වයෙන් ගත්ත තණ්හාසෙ දුරු වෙලා නැහනේ. රූපෙට මම තණ්හා කරනවා කිව්වත් තණ්හා නොකර ඉන්නවා කිව්වත් කවුද මේ තණ්හා කරන්නේ හෝ නොකර ඉන්නේ? මමත්වය. ඒතර මමත්වයේ මූලික වෙනකොට එතන තණ්හාව වේදිලා නැද්ද? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තණ්හාව තියෙනවද නැද්ද? එතකොට මම වෙනුවෙන් තණ්හා කළා මගේ සුඛ විහරණය වෙනුවෙන් නෙවෙයි තණ්හා නොකර ඉන්න හදන්නේ බයයි. එතකොට මම වෙනුවෙන් තණ්හාව පවත්තලාද නැද්ද රූපය වෙනුවෙන් නොපවත්තන්න යන්නේ? ඒක අපිට තේරිලා නැහැ. තමන්ට තියෙන තෘෂ්ණාව නිසා තමන්ව ගලවා ගැනීම උදෙසා නේ. එතකොට එතන ආත්මීය දෘෂ්ටි ආත්මීය හැඟීමෙන් තමන්ට තෘෂ්ණාව පවත්වන ගමන් තමයි මොකක් කරන්න හදන්නේ? රූපෙට තියෙන තෘෂ්ණාව නැති කරන්නට යන්නේ තමාගේ තෘෂ්ණාව වෙනුවෙන්. මේක අපිට නොතේරෙන සියුම් කාරණාවක්. ඒකට හේතුව අපි නිතරම 20 ආකාර සක්කාය දිට්ඨිය තුල ඉඳලා තමයි ජීවිතේ කටයුතු කරන්නේ. නේද? ඒතර අපි බුදුබණ ශ්‍රවණය කරනකොට හැම පැත්තෙම බලන්න ඕන බුද්ධ වචනයට ගලප ගන්න. දැන් අපි හිතමුකෝ රූපෙට තියෙන තෘෂ්ණාව නැති කරන්න කියලා සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගයක් අනුගමනය කරන්නේ නැතුව සක්කාය දිට්ඨිය තුල මොනවා කර හිටියත් සක්කාය දිට්ඨිය දුරු වෙනවද? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මමත්වෙන් දරාගෙන ඉන්න කම්ම සක්කාය දිට්ඨිය දුරු කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේකට මූලිකතම හේතුව තමයි අපිට තියෙන දෘෂ්ටිය තමයි මෙතන දැන් මේ වාඩි වෙලා ඉන්නේ කවරෙක්ද? තමන්. ඇවිදින්නේ කවරෙක්ද? තමන්. ජීවත් වෙන තමන්ව ජීවත් වෙන අතරතුර රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් පරිහරණය කරන තමන්ව
ලෝකයේ තුල වාසය කරන තමන්ව ලෝකයට තෘෂ්ණා නොකරවලා තමන් තුල නිවන ඇති කරගෙන තමන්ව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලයකින් පෝෂණය කරලා ඒ තමන් රහත් කරවලා තමන් ගිහිල්ලා නැවත උපදින් නැති තත්වයකටපත් කරගන්නටයි බුද්ධ ශාසනය කියලා අපි හිතන් ඉන්නේ. එහෙම නැත්තම් මොකද්ද? අපි ඉගෙනගෙන තියන්නේ එහෙම. හැබැයි එහෙම එකක් බුදුරජාණන් වහන්සේ කිසිම තැනක දේශනා කරලා පිරිසිදු බුද්ධ වචනේ කොහෙන් පෙරලලා බැලුවත් කොහෙන් අධ්‍යයනය කරලා බැලුවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකු සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කරන විදිහක් පෙන්නලා නැහැ. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේ අනවබෝධය නිසා පංච උපාදානස්කන්ධයේ හිම පැටලිලා නේද? පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම පුජ්‍යලයක් විදිහට අරගෙන තියෙනවා අපි. පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම අපි සත්වයක් විදිහට අරගෙන තියෙනවා. දරාගෙන තියෙනවා. ඒ අරගත්ත දරාගත් දුෂ්ටිය නිසා තමයි අපිට වැරදිලා තියෙන්නේ. එහෙමනම් අපි කොහොමද පංච උපාදානස්කන්ධය තෝරගන්නේ? පංච උපාදානස්කන්ධය පිළිබඳව කොයි විදිහටද අපි අවබෝධ කරගන්නේ? පංච උපාදානස්කන්ධය ගැන අපි මෙහෙම කල්පනා කරමුකෝ. අපිට දැන් වෙලා තියෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කිව්වම පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න කියපු ගමන් අපේ ඔළුවට වැඩ කරන්නේ මොකක්මද? සක්කාය දිට්ඨිය නිසා. පෙනෙන කියනකොටම අපිට වැඩ කරන්නේ මට පෙනෙන. ඇහෙන කියනකොටම මට ඇහෙන, කෙනෙකුට ඇහෙනනේ. ඇයි ඔය කෙනා දාගන්නේ? එතකොට පෙනීම මාත්‍රයක් නම් පෙනීම කෙනෙකුට අයිති වෙන්නේ කොහොමද? එතකොට දිත්තේව දිත්ත මත්තං භවිස්සති. එතකොට පෙනීම මාත්‍රයක් මිසක පෙනීම අහවලෙකුට පේන අහවල් දෙයක්ද? බුදුරජාණන් වහන්සේ කිසිම තැනක දේශනා කළා නැහැ පෙනීම අහවලාට පෙනෙන අසවල් දෙය වන්නේය. එහෙම නැහැනේ. නමුත් අපි දරන් ඉන්නේ කොහමද? පෙනීම මට පෙනෙන අසවල් දේ විදිහටද නැද්ද දරන් තියෙන්නේ? පෙනීමක්. ඇහිම ඇහිමක්. දැනීමක්. දැනගැනීමක්. පෙනීමක් විච්ච තැන පෙනීම මට පෙනෙන්නා වූ අසවල් දේ කියන මානසිකාරය තමයි අවිද්‍යාව තුල ඉන්න අපිට මතුවලා පේන්නේ. පෙනීමක් විදිහටද පේන්නේ? මට අරක පේනවා මේක පේනවා විදිහටද? මට අසවල් දේ පෙනෙන්නේය. මට අසවල් දේ ඇසෙන්නේය. මාහට අසවල් දේ දැනෙන්නේය. මම අසවල් දේ දැනගන්නේය. මෙන්න මෙවැනි දෘෂ්ටි කෝණයක් මත ඉඳලායි පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න දේ ග්‍රහණය කරගෙන තියෙන්නේ. එහෙමනේ. ඒ විදිහට දැන් හිතන්නකෝ අපිට හිතෙනවා මේ ඉන්න මට මොකක් පේනවා කියලාද? ලෝකෙ පේනවා. එහෙම හිතන්නේ මේ ඉන්න මට ලෝකෙ පේනවා කියලා. නමුත් ඇත්තම කතාව ඔබ නිකන් බලන්නකෝ. මේ ලෝකෙ පේන විදිහත් මේ තමන් පේන විදිහත් පෙනීමක්ද නැද්ද? පෙනීමක්.
ඒ පෙනීමට අපි බාහිර වටාපතත් අභ්‍යන්තර මමත් කරගෙනද නැද්ද තියෙන්නේ? එහෙනම් අනාත්ම වූ පෙනීම ආත්ම වූ පෙනීමක් බවට පත් කරගෙන තියෙන්නේ. අනාත්ම වූ පෙනීම ආත්ම වූ පෙනීමක් බවට පත් කරගෙන තියෙන්නේ. මේක තමයි වැරදිච්ච තැන. ඇහෙනවා කියන දෙයට දෘෂ්ටි නැහැනේ. ඇහිම ඇහිමක්. ඒකට කිසිම දෘෂ්ටියක් නැහැ. පෙනීම පෙනීමක්. ඇහිම ඇහිමක්. දැනීම දැනීමක්. දැන් හිතන්නකෝ ඔය ඉන්න ගමන් කැක්කුමක් එනවා. කොහෙන් හරි. දැනීමක් නේ. දැනීමක්. තොරේ දැනීම මොකක් වෙලාද අපිට? දැනීම කොන්දේ අමාරුවක් වෙලා. දැනීම කකුලේ අමාරුවක් වෙලා. නේ? දැනීම දැනීමක් නේ. නමුත් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඒ පිළිබඳව විදර්ශනා නුවණ නැහැ. ඔන්න අපි හිතමු කොන්දේ අමාරුවක් එනවා. කොන්දේ අමාරුව කොහොමද පංච උපාදානස්කන්ධයෙන් අපි තෝරගන්නේ? කොන්ද රිදෙනවා කියලා කියන්නේ කොන්දද? කොන්ද රිදෙනවා කියලා කියන්නේ කවුද? කවුද කියන්නේ? සිතනේ කියන්නේ. කොන්ද රිදෙනවා කියලා මෙනෙහි කරන්නේ සිතනේ. සිතටනේ අරමුණ වෙන්නේ. එහෙනම් කොන්ද රිදෙනවා කියනකොට අපිට කොන්ද පිළිබඳව දැන ගැනීම සහ වේදනාව පිළිබඳ දැන ගැනීම කියන දෙකම කරලා දෙන්නේ සිතින්. නේද? සිතින්. ඒ සිතේ දැන ගැනීමට අපි කියනවා කාය විඥානය කියලා. සිතේ දැන ගැනීමට කියනවා කාය විඥානය. එහෙනම් ඒ සිතේ දැන ගැනීම නැත්තම් අපිට කොන්ද ගැන හෝ වේදනාව ගැන මෙනෙහි කරන්නට පුළුවන්ද? සිත පහළ වුණේ නැත්තම් බෑනේ. සකස් වෙච්ච සිතින් තමයි කොන්ද ගැන කිව්වෙත් වේදනාව ගැන කිව්වෙත්. කොන්දෙන් වේදනාව එනවා කියන ක්‍රියාවලිය බිහි කළේ කවුද? සකස් වෙච්ච සිතනේ. හරි, වෙන මොකද්ද කියන්නකො බිහි කළේ? සිත සකස් වුණේ නැත්තම් අහවල් එකෙන්ද දැනගන්න එකක් තියෙයිද? සිත ඉපදුනේ නැත්තම් කොන්ද ගැන හෝ කොන්දේ වේදනාව ගැන දැනගන්න පුළුවන්. කෙනෙක් තර්ක කරන්න පුළුවන් කොන්ද තිබුණ නැත්තම් කොන්දෙන් වේදනාව ආවේ නැත්තම් සිතට පුළුවන් ද දැනගන්න? පුළුවන්ද? ඒ නිසා මතක තියාගන්න, සිතින් කොන්ද වෙන් කරන්නටත් බෑ, කොන්දේ වේදනාව වෙන් කරන්නත් බෑ. පුළුවන්ද වෙන් කරන්න? කොන්දේ වේදනාව හෝ කොන්ද ගැන සිතින් තොරව මෙනෙහි කරන්න ක්‍රමයක් තියෙයිද? කොන්ද ගැන මෙනෙහි කරන්න කොන්දට පුළුවන්ද? බෑනේ. පුළුවන්ද? බෑ. එහෙනම් මතක තියාගන්න, කොන්ද ගැන මෙනෙහි කරන්නට කොන්දට හෝ වේදනාව ගැන මෙනෙහි කරන්න වේදනාවට බෑ. මොකක් වෙනවද? සිත ඇති කල්හිමයි කොන්ද ගැන දැනගන්නේ වේදනාව ගැන දැනගන්නේ. එහෙනම් සිතින් අන්‍ය වූ ලෝකයක් ගැන පනවන්න පුළුවන් කමක් නැහැ. මම ඔක උපමාවකට කිව්වේ. තොර සමස්ත ලෝකේම අත්දැකීම දැනෙනවා නම් දැනෙන්නේ කොහෙටද? විඥාණයට. විඥාණයෙන් තොරව ලෝක සංඥාවක් යෙදෙන්නේ නැහැ. විඥාණයෙන් තොරව ලෝක සංඥාවක් යෙදෙන්නේ නැහැ. සිත සකස්ුනේ නැත්තම් කොයිම විදියකටවත් කොයිම ආකාරයකටවත් කිසිම දෙයක් පිළිබඳව දැනගන්නට අවස්ථාව යෙදෙන්නේ නැහැ. සිත සකස් වුණොත් තමයි
මොකක් වෙන්නේද? දැන් සිත නතර වුණොත් මොකද වෙන්නේ? සිතේ පහළ වීම දැන් නතර වෙනවා. ලෝකේ පහළ වීම, ලෝකේ පිළිබඳ දැන ගන්න ගැනීම සහ දැන ගන්නාගේ පහළ වීම ඉවරද නැද්ද? ඉවරයි. එතකොට කල්පනා කරන්න ඒ සිතේ පහළ වීම තුල දැන ගන්නා සහ දැන ගන්නා දෙය කියන දෙපැත්ත මඤ්ඤණාවක් නේ. මඤ්ඤණාවක් කියන්නේ සිතා ගැනීමක්. සිතා ගැනීමක්. ඇයි අපි මේ විදිහට ඒක හැඩ කළා පාට කරගන්නේ කෙනෙක් දැනගන්නවා කියලා? ඉතින් දැන ගැනීමක් නේ. ඉතින් ඒක ආය අමුතුවෙන් අපි මම දැනගන්න දෙයක් කියලා මානසික ලෙඩක් හදා ගන්න ඕනේද? ඉතින් ඒක අමුතුවෙන් එහෙම ලෙඩක් හදා ගැනීම මොකද්ද? පිස්සුවක් නෙවෙයිද? සබ්බේ පොතුජ්ජනිකා උම්මත්තකා. සබ්බේ පොතුජ්ජනිකා උම්මත්තකා. ඇයි අපි මේ සමුදයම ඇත්ත විදිහට බාරගෙන, එහෙම නැත්නම් නිට්ටය විදිහට බාරගෙන, ස්ථිර විදිහට බාරගෙන, මම විදිහට බාරගෙන, මමත්වයෙන් අල්ලගෙන සිත ඇති කල්හිම දැනගන්න, සිතේ ඉපදීමෙන්ම දැනගන්න, පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම සත්ව වූ පුජ්‍යල වූ ආත්ම වූ දැනගැනීමක් විදිහට දුෂ්ටි ග්‍රහණයකින් මොනා කරගෙනද? වෙලාගෙන. දෘෂ්ටිගත වෙලා. දැනගන්නේම මම වෙලා. බලන්නකෝ. ඒ අනාත්ම විච්ච හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන පෙනීම ආත්ම වූ නිට්ටය වූ ස්ථිර වූ දැනගන්නෙක් බවට පරිවර්තනය කර ගැනීම කරන්නේ සම්පූර්ණයෙන්ම මානසික ලෙඩකින්ද නැද්ද? ඒක හැබැයි ලෙඩක් කියලා අපිට තේරෙන්නේ නැහැ. එයි දැන් අපි හිතනවා මොකද්ද? අපිට බැලූ බැලමට පේන්නේ අපි ඇහැ අරගෙන ඇහි කොටස් වෙන් කරලා බලලා නේ ආලෝකය ඇවිල්ලා ඇහි වැදිලා පරාවර්තනය වෙලා ප්‍රතිබිම්බේ හැදිලා ලෝකේ දැනගන්නවා කියලා එකක් දැනගත්තනේ. දැනුමක් තියෙනවනේ නේ? ඒ දැනුම කවුද කියලා දුන්නේ? ඒ දැනුම කොහොමද ග්‍රහණය කරගත්තේ? විඥාණයෙන් නෙවෙයිද? ඒ සිතා ගැනීමද නැද්ද අපි අතනට තවරන්නේ? පේනවා කියන තැනට තවරන්නේ මොකක්ද? අර මඤ්ඤණාවද නැද්ද? දැන් ඇහැක කොටස් ඇඳලා කියලා දීම දැනගත්තේ මොකක් හරහාද? සිත හරහා නෙවෙයිද? සිත හරහා දැනගත්ත නාම රූප අධ්‍යක්ීමක්. ඔබ ලෝකේ මොන න්‍යාය දැනගත්තත් ඒ දැනගන්න සියලු න්‍යායම් මේ විඥානයේ නාම රූප අධ්‍යක්ීමට යටත් වෙලාද නැද්ද දැනගෙන තියෙන්නේ? විඥානයේ නාම රූප අධ්‍යක්ීමට බැහැගෙන දැනගෙන තියෙන. වෙන ක්‍රමයක් තියෙද්දි දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත් ඒ න්‍යායවල ඔබ මොකක් කරගෙනද තියෙන්නේ? න්‍යාය තවරලා තමයි නිතරම මොකක් කරන්නේද? සාපේක්ෂව ඔබ දැනගත්ත දෘෂ්ටියට සාපේක්ෂව තමයි හැමදේම ගලපන්න හදන්නේ. නේද? දැනගත්ත දෘෂ්ටියට සාපේක්ෂව ගලපන්නේ. නමුත් හිතලා බලන්න මේ වෙලාවේ සිත උපදිනකොටම මොකක් වුණාද? ලෝකේ පහළ වුණා. තමන්ගේ අත්දැකීම පහළ වුණා. ලෝකය සහ තමන් කියන දේ පහළ වෙන්නේ කොතනින්ද? සිතේ පහළ වීම එක්කලා. එහෙනම් ලෝකය සහ තමන් කියා නිට්ටය වූ
දෙයක් අපිට පැනවිය හැකිද? බෑ අයියේ. මේ සිත පෙර සිට ආවක් නොවේ. මේ සිත අනාගතයට යන්නක් නොවේ. එනම් සිත ඇති කල්හිමයි නාම රූප අත්දැකීම. නේද? සිත ඇති කල්හිමයි ලෝකේ සහ ඔබ පිළිබඳව අත්දැකීම. එතකොට නිවන් දකින්නකොට මොකද්ද වෙන්නේ? නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? සිත සහ ඔබ අතර අත්දැකීම කඩලා දාන එකද? සිත සහ ඔබ අතර අත්දැකීම තුල ඔබ 1000ටපත් වෙන එක. ඔබ රාග ගින්නෙන් පෙළෙන එක, ద్వේෂ ගින්නෙන් පෙළෙන එක, මෝහ ගින්නෙන් පෙළෙන එකයි දුරු කරන්නේ. ඒ පෙළීමයි දුරු වෙන්නේ. මේව කල්පනා කරන්නකෝ. අපි නිතරම උපමාවට ගන්නවා හොරිකඩේ අපි උපමාවට ගන්නවානේ. නේද? හොරිකඩයක් උපමාවට ගන්න. ඇයි හොරිකඩේ කහන්නේ? ඇයි කහන්නේ? කැහිල්ල නිසානේ. කහන්න නැතුව ඉන්න හරි අමාරුද නැද්ද? වේදනාකාරීද නැද්ද? හැබැයි කහනකොට නිරායාසයෙන්ම කැහෙනවද නැද්ද? කැහෙනවා. කහන්නමයි හිත, කහන්නමයි හිත. හැබැයි කහනකොට දනවනම් කහයිද? කහනකොට ඉන්න බැරි වෙන්න මහා අධික වේදනාවක් එනවනම් කහයිද? කහන්නේ කවුරු? කහනකොට සනීපෙයිනේ. කහනකොට සනීපයි. තොර කහනකොට එන සනීපයේ භුක්ති විඳින්න අපි මොකද්ද කරන්නේ? කහනවා. නේද? කහනකොට එන සනීපයේ භුක්ති විඳින්න කහනවා. කැසීම ආස්වාද ජනකයිද නැද්ද? ආස්වාද ජනකයි. හැබැයි ආස්වාද ජනක භව උදෙසා කහන්න තුවාලේ මොකක් වෙනවද? අඩු වෙනවද වැඩි වෙනවද? පතුරු ගහිලා තුවාල වෙලා එන්න හොරිකඩේ වන වෙනවද? එහෙම නැත්නම් අඩු වෙනවද? කහන්න වන වෙනවා. කහන්න වැඩි වෙනවා. නේද? හැබැයි තව එතකොට වැඩියෙන් කහනවා. අන්තිමට මේ කහලා උරුම වෙන්නේ මොකද්ද? කොච්චර කැහුවත් කහලා ඇතිවීමකොත් නැහැ. කහලා ඉවරෙකුත් නැහැ. මේ හොරිකඩේ හැමදාම තියාගෙන කැහුවත් එන්න වැඩි වෙලා කුණු වෙලා ගඳ ගහනවා විතරයි. සනීප වීමක් නම් කැසීමෙන් බලාපොරොත්තු වෙන්න බෑ. පුළුවන් ද බලාපොරොත්තු වෙන්න බෑ. කහන එක ආස්වාද ජනකයි. ආස්වාදින් සමුදය කරන්නේ. ආස්වාද සමුදය තුලින් ලැබලා දෙන්නේ මොකද්ද? දුකනේ. දුක. ඒක තමයි ආදීනවේ. එතකොට තුවාලේ වැඩිවීම තුල එන්න පෙලීම වැඩිද අඩුයිද? එන්න තුවාලේ ලොකු වෙනකොට හොරිකඩේ ලොකු වෙනකොට කහන්න තියෙන පරාසයත් වැඩි, කහන්න ඕන වේගයත් වැඩි. එන්න පෙලීම මොකක් වෙනවද? වැඩි වෙනවද නැද්ද? වැඩි. ඒ කියන්නේ එන්න දුක වැඩි වෙනවා. එන්න දුක වැඩි වෙනවා. එතකොට පංචකාම ආස්වාදය අපි කොහොමද ලබන්නේ? පස්කම් ආස්වාදය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්හි ආස්වාදී භුක්ති විඳින්න හදන්නේ නේ. ඒකටනේ හදන්නේ. පෙනීම ඇසුරු කරගෙන මොකද කරන්නේ? ප්‍රියමනාප රූප. ඇසීම ඇසුරු කරගෙන ප්‍රියමනාප ශබ්ද. දැනීම ඇසුරු කරගෙන ප්‍රියමනාප ගන්ධ, ප්‍රියමනාප රසයන්, ප්‍රියමනාප ස්පර්ශයන්.
හරි කැමතිද නැද්ද ඒකට? කැමතියි. එයයි එහෙම වෙන්නේ. පෙනීම අපිට මොකක් වෙලාද? මට පේන යමක් වෙලා මගේ වෙලා. නේද? පෙනීම මගේ වෙලා. එතකොට ඒක මමත්වයෙන් ගන්නෙම මොකක් නිසාද? එහි තියෙන මුලාකාරී ස්වභාවය දන්නේ නැති නිසා. ඒක මමත්වයෙන් බාර ගන්නකම මට හිතෙන්නේ මොකද්ද? මට කැමති දේ පස්සේ දුවන්නද නැද්ද? මට කැමති දේ පස්සේ දුවන්න. මොකද්ද ඔය මට කැමතිසේ මට අකමැති දේ කියන්නේ? ඒ මට කැමති දේ කියන්නේ රාගික ස්වභාවය, රාගගින්න. මට අකමැති දේ කියන්නේ ද්වේෂගින්න. කැමති නැති අකමැති නැති ගින්න මොකද්ද? මෝහගින්න. එහෙනම් බලන්න පෙනීමත් එක්ක යෙදෙන්නේ මොකද්ද? රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි. ඇහිම දැනීම දැන ගැනීමත් එක්ක යෙදෙන්නේ මොකද්ද? රාග, ද්වේෂ, මෝහගින්න. මේ ගින්නෙන් පෙළනවා නේ? මේ ගින්නෙන් පෙළනවා. ගින්නෙන් පෙළෙන නිසා මොකද්ද? පස්කම් සැපේ පස්සේ පෙලීම දුරු කරගන්නට කියලා දුවනවා. රාග, ද්වේෂ, මෝහ කියන පෙලීම් සහගත හොරිකඩේ තියෙන නිසා මොකක් කරනවද? මේ හොරිකඩේ අතුල්ලා මොකක් කරනවද? ආස්වාද ජනිත කරගන්නට හදනවා. නමුත් එන්න ආස්වාද පස්සේ ගිහිල්ලා මොකක් වෙනවද? රාග, ද්වේෂ, මෝහ නැමැති ගිනි ජාලාව දවසින් දවස වැඩි කරගන්නවා. ආදීනව ගොඩකට මුහුණ පාන්න සිද්ධ වෙනවද නැද්ද? ඒ පසුපස හඹන්න. එන ආස්වාදයේ විදිහට මේන්නේ දුක්ඛ සමුදය කියලා තේරුනේ. අපිට තේරුන්නේ මේ පංච උපාදානස්කන්ධේ දුකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු වචනේ නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. අපිට තේරුනේ නෑ මේ සමුදය වෙන්නේ සැපක් නෙවෙයි දුකක්. මේක තමයි රෝගය, මේක තමයි පැවැත්ම. මේක තමයි තෘෂ්ණාවට මුල, මේක තමයි සංසාර ගමන. මෙතන තමයි මෝඩකම ක්‍රියාත්මක වෙන තැන කියලා වැටහුනේ. ඒක මමත්වයෙන් දරාගත්තා. ඒක මමත්වයෙන් බාරගත්තා. කොයිතරම් මමත්වයෙන් දාහෙන් පෙලිපෙලි මට ඕන කියලා බාරගත්තත් වැඩක් නෑයි. ඒ වැඩක් නැත්තේ. හොරිකඩේ කහලා සැප කොයිතරම් බලාපොරොත්තු වුණත් එන්න ලැබෙන්නේම දුකක් වගේ නේ. මේ පස්කම් සැපේ කොයිතරම් මමත්වයෙන් බාරගන්න ගියත් ඇතිවීමක් නැහැ. කෙරවලක් නැහැ. එන්න කහඬ දින පරාසය වැඩි වෙනවා. අන්තිමට බැලී නම් මේ ගඳ ගහන්න නේ. හොරිකඩේ උරුම කරගන්නවා වගේ මේ සසර කියන්නේ උරුම කරගන්නවා. අපි කොහේ දිව්වත් අන්තිමට මේ දුවන්නේ පංච උපාදානස්කන්ධය ඇතුලේ. දුක ඇතුලේ තමයි සැප තියනවා කියලා හිතානේ මේ දුවන්නේ. එතකොට අන්නේ ආස්වාදයන් භුක්ති විඳින්ට යන ගමන ඇතුලේ ඔබට සමුදය වෙන්නේ මොනවාද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියන. ජම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන මේ දුක් ටිකද නැද්ද මේක ඇතුලේ තියෙන්නේ? ඔබ ආස්වාද පස්සේ යනකොට භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ දුකද නැද්ද? මෙන්න දුක. ඔබ එතකොට පංච උපාදානස්කන්ධ ලෝකයට මැදි වෙලාද නැද්ද මේ සැප පස්සේ දුවලා මේ දුක විඳින්නේ? එනිසා බුදුරජාණන් වහන්සේ එක මොහොතකටවත්
මේ පංච උපාදානස්කන්ධය තුල සැපයක් වර්ණනා කරන්නේ නැහැ. ලෝකේ කියන්නේ ඒකට. දැන් ඔබට දැනෙන්න ඕනි දැනෙනවා නම් මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ නේනම් ආස්වාදි තියෙන්නේ ආදීනවේ තියෙන්නේ. සමුදය තමයි ඒක, හට ගැනීම තමයි ඒක තමයි හිරවිච්ච තැන. ආස්වාද ආදීනව දෙකම අයිති කොහෙටද? පංච උපාදානස්කන්ධයට. නේ? පංච උපාදානස්කන්ධයේ සමුදය යනු දුකේ සමුදය මිසක සැපේ සමුදය නෙවෙයි. නමුත් සමුදය වෙනකොට අම්මට හුදු නියම එකක්, මරු එකක්, ආතල් එකක් ගත්තනම් හොඳයි වගේ එකක් තමයි පිළීමෙන් ගෙනල්ලා දෙන්නේ. ඇයි? හොරිකඩේ තියෙනවානේ කැහිල්ල. ඒ නිසා බලන්නේ වේගින් ගිහිල්ලා හප්පලා තුල්ල ගන්නටනේ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක. අන්තිමට හප්ප ගත්තම තුවාල වෙනවා. කාලා අන්තිමට තුවාලේ වැඩි වෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ වෙලාවේ සකස් වෙන විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් විසක මේක මේ දැන් සිත පහළ වෙච්ච තැන මොකද්ද? ලෝකේ පහළ වුණා මිසක තිබුණු ලෝකයක් කෙනෙක් දැනගත්ත කියන්න බෑ. සිත ඇති කල්ලිම ලෝකයේ වේ, ලෝකයේ ඇති කල්ලිම සිත වේ. තව විදිහකට කිව්වොත් විඥානය ඇති කල්ලිම නාම රූප වේ, නාම රූප කොතනද? සිත එතනයි. මේ දෙක වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. ලෝකේ තියලා විඥානය අරන් යන්න පුළුවන්ද? බෑ. විඥානය සකස් වෙන තැනමයි ලෝකය. විඥානය පහළ වෙන තැනමයි ලෝකය. විඥානය බැස ගන්න තැනමයි ලෝකයේ බැස ගැනීම. විඥාණයෙන් තොර වූ ලෝක අත්දැකීමක් ලැබිය නොහැකියි. විඥාණයෙන් තොර දිව්‍ය ලෝකයේ අත්දැකීමක්, විඥාණයෙන් තොර බ්‍රහ්ම ලෝක අත්දැකීමක්, විඥාණයෙන් තොර කිසිම දැන හඳුනා ගැනීමේ ලෝක අත්දැකීමක් ලබන්න බෑ. එහෙනම් විඥාණයෙන් ලෝකය වෙන් කරන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න ඔබට පුළුවන්ද විඥාණයෙන් වෙන් කළා ලෝකෙ වෙනම ගේන්න? විඥාණයෙන් තොරව ඔබ මොනවා හරි ලෝකේ අඳුනගත්තා නම් දැන් කියන්න බලන්න මං විඥාණයෙන් තොරව මෙන්න මේ අහවල් දේ ලෝකේ අඳුනගත්තා කියලා. තියෙනවද මොනවා හරි දෙයක්? විඥාණයෙන් තොරව ඔබ ලෝකේ අඳුනගත්ත එක දෙයක් කියන්න බලන්න. විඥාණයෙන් තොරව අඳුනගත්ත දෙයක්? මානේ සිතේ පහළ වීමකින් තොරව සිතට අරමුණු නොවි මොනවද ඔබ දැනගත්ත සිතුවිල්ල? පුළුවන් වුණාද? සිතෙන් තොරව සිතුවිලි පහළ කිරීමක් නැහැ. සිත උපදින්නම වෙනවා ලෝක සිතුවිල්ලක් පහළ වෙන්නනේ. එතකොට සිතුවිල්ලම තමයි ලෝකෙ වෙන්නේ අන්තිමට. එහෙමද? දැන් ඔන්න ඔබට ඔබ හම්බ වෙනවා. හාමුදුරුවෝ කියන මහා ලොකුවට මම සිතුවිල්ලක්ලු. මේ මගේ කෙස් යසට අහුවෙන්නේ මේ තදට. මේ ඉන්නේ මම. එතකොට මේ තදට අහුවෙන්නේ යසට අහුවෙන්නේ මේ ඉන්නේ මම. කවුද කිව්වේ? අරමුණුනේ සිතට නෙවෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න පඨවි ආපෝ තේජෝ වායෝ ගති ස්වභාවයෙන් යුක්ත වූ රූපාකාරය අරමුණු කරන්නේ සිතින්මයි. පඨවිය ගැන දැනගන්නේ සිතින්මයි. නේ? පඨවි ගැන දැනගන්නේ සිතින්මයි. ආපෝ තේජෝ වායෝ පිළිබඳව අරමුණු වෙන්නේ සිතටමයි. විඥාන පත්‍ය නාම රූපන්නේ විඥාණයෙන් තොරව කොහෙද රූප හෝ නාම අද්දකීම. තොට එහි සැප දුක් උපේක්ෂා වින්දනය අත්දකින්නේ සිතින්මයි. විඥාණයෙන් තොර කොහොමනම් නාම අද්දකීමක් ගන්නට? දීග පළල උස මහත හැඩහුරුකම් වර්ණ ගන්ධයන් රසයන් පිළිබඳව සංඥා ටික සිතින්මයි ගත්තේ. එහි ආකාර කපන්න පුළුවන්, කොටන්න පුළුවන්, මලවන්න පුළුවන්, දිගාරින්න පුළුවන්, අලවන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්. නේ? සිතට නැදරමුණ. දැන් කවුරු හරි කියනවා හාමුදුරනේ එහෙනම් වීදුරුවක් කරගෙන උඩ දැම්මම බිම වැටිලා කුඩු වෙන්නේ. එතකොට උඩ දැම්මම බිම වැටිලා කුඩු වෙනවා කියන ක්‍රියාවලිය පිළිබඳ දැනගත්තේ කොහෙන්ද?
රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අත්දැකීමෙන් පිටද දැනගත්තේ. අරමුණු කොහෙන්ටද ක්‍රියාවලිය? සිතටමයි. අන්න එහෙනම් ඔබ දකින්න සිත පහළ වෙන තැන තමයි ලෝකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ අත්දකින්නේ. ඒ නිසා විඥාණයෙන් තොරව නාම රූප අත්දැකීමක් නැහැ. එතනට අහු වුණොත් මොකක් වෙනවද? එතනට අහුසු වීම තමයි රාග ద్వේෂ මෝහයට අසු වීම. ඒක තමයි පිළීම. එහෙනම් එතන තමයි ආස්වාදයට ආදීනවයත් කියන දෙක තියෙන්නේ කොහෙද? සමුදය තුල. නිස්සරණය කියන්නේ නිරෝධය සාක්ෂාත් කරන තැන නිස්සරණය කියලා කියන්නේ. මොකද්ද නිස්සරණය? එහෙමනම් අපි දැනගන්නවා මේ පහළ වෙන සිත පුජ්‍යලයක් විදියට කොයිතරම් දරන්න හැදුවත් ඒ සිතෙන් ලබන නාම රූප අධ්‍යක්ීම පුජ්‍යල භාවයෙන් රඳවලා තියාගන්න බෑ. කොයිතරම් කැමති වුණත් මොකද ආස්වාදේ තියාගන්න කියලා හිතාගෙන වැඩක් නෑයි. ආස්වාදේ තියාගන්න නම් කහන්න ඕනේද නැද්ද? කහන්න ඕන. නේ? කහන්නේ මොකක් නිසාද? පෙළන නිසාද නැද්ද? රාග ద్వේෂ මෝහ ගින්නෙන් පෙළෙනවා. පෙළීමෙන් තොර ආස්වාදයක් තියනවද? දැන් මෙහෙම හිතන්නකො සරල උපමාවකින් කියන්ට බඩගිනි වේදනාවෙන් පෙළන්නේ නැත්තම් කන්න ඕනේද? එහෙනම් පෙළෙන නිසා නැද්ද සනීපෙන්නේ? පෙළෙන නිසානේ. නේ? දැන් හිතන්නකො ඔන්න ඔබට 1000න් පෙළිච්ච තුවාලයක් තියෙනවා. පුදුම වේදනාවයි. මේකට හුලන් ටිකක් ගහනකොට පිඹිනකොට සනීපයි. ඒ සනීපේ ගන්නට කියලා හිතාගෙන තුවාලේ හදාගන්න එකද කරන්න ඕන? තුවාලේ නැති කරලා දාන එක. තුවාලේ නැති කරගත්ත දවසට තුවාලෙන් එන වේදනාවට හුලං ගහලා එන සැපේ සැපයක් විදිහට පේනවද? ඈ? පේන්නේ නැහැ. බඩගිනි නොවීතියයි නම් බඩගිනි වේදනාවට කෑම කාලා ඉස්මෘත්තවෙන්ට අන්න සනීපයි කියලා ගන්න එක නේද? කාලා පැය භාගයක් යනකොට ඉන්න හිටින්න බෑ. බන ටික අහගන්න බෑස් ගෙඩි දික එළිය දාගෙන නිදිමතයි. නේ? අන්තිමට සැපේ කෙරවල අවසන් වෙන්නේ මහා තව දුක්ඛන්දකින්නේ. ඔගනේ කියන්නේ. එනිසා අපි සැප ගන්නට කියලා හිතාගෙන කරන හැම දෙයකම කෙරවල මොකකින්ද අවසන් වෙන්නේ? මහා දුකකින්. කොයිතරම් බඩ පිරෙව්වත් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මල මූත්‍රා බරයි. ඊට පස්සේ ඒක පීඩනයක්ද නැද්ද? ඊට පස්සේ මල මූත්‍රා තියාගෙන ඉන්නකම් හරි අමාරුවෙන් පෙළනවද නැද්ද? ওই ටික පහ කරලා දැම්මම මේ යන්තම් ඇති සනීපයි කියනවා. දැන් ඇත්තටම මේක සනීපයක් තිබිලාද? අපේ ජීවිතේ ඔක්කොම ඔහොම තමයි. නේද? රාග ගින්න පුරවගෙන ඉන්න අපි හිතමු ස්ත්‍රී ලෝලීත්වයෙන් පුරුෂයෙක්, පුරුෂ ලෝලීත්වයෙන් ස්ත්‍රියෙක්. නේ? දැඩි කාම පිපාසාවකින් පෙළමින් ඉඳලා නේද? ඉතින් මෙන්න කාමකෝ එකතු වුණාම හිතනවා අප්පා හරි සනීපයි. ඇත්තටම ඇත්ති සනීපය හැමදේම එහෙම තමයි ජීවිතය. පෙළීම නිසායි සනීපයක් වගේ පේන්නේ නේද? මහා අසහනයකින් ඉඳලා නේ? එතකොට අසහනය සම්පූර්ණයෙන්ම දුර වෙලා හිටපු තැනක ආයි සනීපයක් කියලා එකක් පේනේද මොහොතකටවත්? සෑම සනීපයක්ම අන්තිමට කෙරවල කරගන්න වෙන්නේ මහා දුකකින්නේ. ඒ නිසා දුකට මැදි වෙලා ලබන සනීපේ මොකක් වගේද? හරියට තුවාලයක් හදාගෙන පවංග ගහ අනේ සනීපයි කියනවා වගේ. කුෂ්ඨයක් හදාගෙන කහ අනේ සනීපයි කියනවා වගේ. මා පෙලීමක් නේ. පෙලීමේ අඩුවීම තමයි ඔබට පේන්නේ මොකක් විදිහට?
පෙලීමට ගහන తాවකාලික පැලස්තරය තමයි සැප විදිහට පේන්නේ. ඔය උගුලේ තමයි රැවටිලා තියෙන්නේ. ඔය උගුලට තමයි අහුවෙලා තියෙන්නේ. අනේ කොයිතරම් හොඳද නේ මේ තුවාලේ සනීප කරගෙන ඒ තියෙන අසහනය දුරු කරගෙන ලබන්ට තියෙන සැනසීම උත්තරීතරයි කියලා තේරෙන්නේ සැනසීම ලැබපු දවසට. එදාට හිතෙනවා මේ මිනිස්සු කොයිතරම් මෝඩද අඥානවන්තද අනේ අසරණද නොදන්නාකම නිසා මේ මහා තුවාලයක් එහෙම නැත්නම් මහා හොරිකඩයක් මමත්වෙන් දායාද කරගෙන කහ දුවනවා අන්ත අසරණයි නේද කියලා හිතෙනවා. ඒ තරම් මේ පංච උපාදානස්කන්ධේ ග්‍රහණය ප්‍රබලයි. මමත්වෙන්මයි පේන්නේ. මන් ලෝකෙ විඳින එකක් වශයෙන්මයි පේන්නේ. එනිසායි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මේ සක්කාය දිට්ඨිය තරම් දෘෂ්ටියක් තවත් ලෝකේ නැහැ. ඒක දෘෂ්ටි මහා සාගරයක්, දෘෂ්ටි විශෝකයක්, දෘෂ්ටි කාන්තාරයක්. මේකට මැදි වෙලා මේ දෘෂ්ටි කාන්තාරය ඇතුලේ කාම පිපාසාවෙන් කාම දාහෙන් පෙළමින් නේද? ආස්වාදය ආදීනවේ අතරමං වෙනවා. ඇත්තටම බැලුවට පස්සේ ආස්වාදය කියන්නේ මොකද්ද? උගුලක් නේ. ඒ ආස්වාදයේ කියන උගුල හින්දාමද නැද්ද ලෝක සත්වයා මෙතරම් මේ පැවැත්මට කැමති වෙන්නේ? හොරිකඩේ කැහුවත් සැප නැත්තම් හොරිකඩේ ළඟ නතර වෙයිද? හොරිකඩේ කසයිද? කසන්නේ. එහෙනම් අපිට බලන්න තියෙන්නේ මේ හොරිකඩේ කහලා ලැබෙන ආදීනව පැත්ත බැලුවා. කහන්න කොයිතරම් කැහුවත් ඉවරෙකුත් නැතුව එන්න පෙලීම වැඩි වෙලා එන්න තුවාලේ වැඩි වෙලා මහා තුවාලයකට මැදි වෙනවා කියලා ජන්තන් හරි තේරිලා මේකට ඖෂධයක් තියෙනවා මේක රෝගයක් කියලා දැනගෙන සනීප කරගන්නටයි යොමු වෙන්න ඕනනේ. ඉතින් අන්න ඒ නිසා මේ කාම රාග ద్వේෂ මෝහයන්ගෙන් පෙළෙන භව නිසා පංචකාමයේ ආස්වාදයක් වගේ පේනවා. රාග ద్వේෂ මෝහ ගින්න ඉවර වෙච්ච තැන පේනවා මොකද්ද? එහෙව් පස්කමක අවශ්‍යතාවය දැනෙන්නේ නැති වෙනවා. පස්කම් සැපේක පංචකාමයේ අවශ්‍යතාවය හවර වෙනවනේ. හොරිකඩේ නැති විච්ච තැන කසා ගන්නට තියෙන සැපේ අවසාන වන්නාසේ රාග ద్వේෂ මෝහ ගින්න අවසන් වෙච්ච තැන පංචකාමයෙන් ලබන්නට තියෙන සැපයක් නැති බව තේරෙනවා. දැන් තුවාලයක් නැති තැන එක දිගට කහ මහයියෙන් හිටියොත් මොකක් වෙන්නේ? දැනෙන්නේ සැපයක්ද වේදනාවක්ද? දුක් වේදනාවක්. අන්න ඒ වගේ තමයි රාග ద్వේෂ මෝහයන් සුණු විසුණු විච්ච තැන පස්කම් සැපේ පේන්නෙම මොකක් විදිහටද? පස්කම් සැපේ පේන්නෙම දුක විදිහට. එහෙනම් ඔන්න ඒ කැසිල්ලට තියෙන එකම බෙහෙත එකම ප්‍රතිපදාව පංච උපාදානස්කන්ධය ඇත්ත අවබෝධ කර ගැනීම. පංච උපාදානස්කන්ධය ඇත්ත අවබෝධ කර ගැනීම. එහෙනම් මොකක්ද ඇත්ත? මේක සම්පූර්ණයෙන්ම නැති දෙයක් ඇති බවට පෙන්වන දෙයක්. අතීතෙන් එන්නේ නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නিত্য වශයෙන් ප්‍රකාශ කළ නොහැකි අනිත්‍ය වූ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ දුකමයි. දුකමද නැද්ද? මේ සමුදය උනේ දුකමයි. එහෙනම් ඔන්න අපි කල්පනා කරලා බලනවා මේක සමුදය විච්ච තැනක් දෙයක් කෙනෙක් බවට ප්‍රකාශ කළ නොහැකි ධර්මයක්මයි. මේක සත්පුජ්‍යල ආත්මයක් විසින් කරපු දෙයක් නොවන අනාත්ම වූ ධර්මයක්මයි. නේද? එහෙනම් මේක මොකද්ද? නිරෝධ ධර්මයක්මයි.
මේකේ අස්තංගමය දකින්නවනේ. එහෙනම් මේකට කොටු වෙන්නේ අවිද්‍යාව නිසාද නැද්ද? අවිද්‍යාව යෙදෙන තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇති බවට ගන්නවද නැද්ද? ඒත් එක්කද නැද්ද තණ්හාව? ඒත් එක්කද නැද්ද කර්මයේ සකස් වීම? ඒත් එක්කද නැද්ද ආහාරය? ඒත් එක්කද නැද්ද මේකේ වැඩිම තියෙන්නේ? එහෙනම් අවිද්‍යා කම්ම තණ්හා ආහාරයෙන් තමයි මේක සකස් කරන්නේ. අවිද්‍යාව නිසා තණ්හා වෙලා ඒත් එක්ක කම්ම සකස් වෙලා විඥාණයට ආහාර දීලා පැවැත්ම හදනවා. අවිද්‍යාව දුරු වෙච්ච තැනක මේකේ බැස ගැනීමක් නැහැ, අල්ලන්න දෙයක් නැහැ කියන නුවණ පහළ වෙනවා. එතන කර්මයේ සකස් වීමක් නැහැ. එනිසා විඥානයේ පෝෂණය වෙන්න රාග දේශ මොහයන්ගෙන් ආහාර ලබා දීමක් අන්න එතකොට ටික ටික මොකක් වෙනවද? මේක අස්තංගමයට යනව නේද? එතන මොකක්ද තියෙන්නේ? විපරිණාම ධම්මයට යන මේක පරිණාමය වීමක් නැහැ කියන නුවණ පහළ වෙනවා. මේක මෙතනින් එහාට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩි වැඩි යන එකක් නෙවෙයි, මේක විපරිණාම ධර්මයක්. මෙන්න මේ නුවණ ඇති කරගත්තා නම් අන්න ඒ නුවණට කියනවා මොකද්ද? ඒ නුවණට කියනවා සිව් අපායට නොවැටෙන ඥානය කියලායි. දැන් එයා මොකද කරන්නේ? මේ පස්කම් සැපේ මුලාව වෙනුවෙන් සත්තු මරන්නට යන්නේ නැහැ. බොරුවක් වෙනුවෙන් ආයි බොරු කියන්නේ යන්නේ නැහැ. බොරුවක් වෙනුවෙන් රාග දේශ මොහයන් වෙනුවෙන් මේ ලෝකේ බදා ගන්නට යන්නේ නැහැ. දැඩිසේ ග්‍රහණය කළා දන්නව මොකද්ද? මේක උගුලක් කියලා දන්නවා. අන්න එතකොට එයාට ඒක පිළිබඳ කිසි සැකයක් නැහැ. එයා බලනවා මේ පංච උපාදානස්කන්ධේ ග්‍රහණයෙන් මිදීම හැර මේ උගුලෙන් ගැලවෙන්න අන්‍ය වූ ක්‍රමයක් නැති බව දකිනවා. ඒ පංච උපාදානස්කන්ධේ ග්‍රහණය තුල රඳවා තියාගෙන රැඳී සිටගෙන ඇඳුම් ගලවගෙන හිටියත් බිම පෙරලි හිටියත් නේ, ගහකට වැඳ හිටියත් ගලකට වැඳ හිටියත් නේ, හත් පාරක් නෙවෙයි 100 පාරක් පෙරලා වතුර බිව්වත් බල්ලෙක් වගේ හැසිරුණත් හරකෙක් වගේ හැසිරුණත් මේ කිසිම ක්‍රමයකින් පංච උපාදානස්කන්ධෙන් මිදෙන්න බෑ කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න. කොයිතරම් දුක අනුගමනය කළත් නේ, කන්න නොදී හිටියත් නේ, निराहारව හිටියත් කිසිම වෘතයකින් මොකද මේ පංච උපාදානස්කන්ධ ඉක්මවන්නට බැරි බව අවබෝධ කරගන්න. අන්න එතනදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් දුරු කරමින් ධර්මාභිසමයටපත් වෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් උතුම් ධර්ම අභිසමයේ පිණිසම අපි හැමදෙනාටම හේතු වේවා, උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ සිදු කරනු ලැබූ තිලන විජේරත්න මහතා සහ පවිත්‍රාදී අධිගම මහත්මියට උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වෙත්වා, උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම තිලන විජේරත්න මහතාගේ මාමාවරුන් වන පුඤ්ඤසෝම සමරසිංහ මහතාත්, මහින්ද සමරසිංහ ඇතුළු සියලුම ඥාතීනොත් පවිත්‍රා මහත්මියගේ සියාවරුන් වන ගුණපාල කණ්ඩාම්බි සහ ඇල්වින් සිඤ්ඤෝ, නැන්දනිය උචිතා සිරිසේන ඇතුළු පවිත්‍රා මහත්මිය නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ සතර වර්ගයේ සියලුම ඥාතීන්ටද ලෝකවාසී සියලු සත්වයන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයත් චිරජීවනයත් ධර්ම අවබෝධයත් පිණිස හේතු වේවා, වාසනාව වේවා, උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක්ම වෙත්වා.